අපි පන්තිය පටන් ගන්න බලාපොරොත්තු වෙන දුර පුතාට සුබ සන්ධ්‍යාවක්. අපි මුලින්ම kanji තුනක් අපි අදත් ඉගෙන ගන්න බලාපොරොත්තු වෙනවා. අපි අද ඉගෙන ගන්න බලාපොරොත්තු වෙන්නේ ටිකක් කියන සුකුෂි කියලා කියන්නේ ටිකක් කියන එක. එතකොට ඒක අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඊළඟට ඔසියරු කියන්නේ උගන්වනවා. ඔසියරු කියලා කියන්නේ උගන්වනවා. ඊළඟට කාම්බරය කියන kanji අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. shitsu කියලා කියන්නේ කාම්බරය කියන එක. ඒක අපි ඒ කොටස ඉගෙන ගන්න බලාපොරොත්තු වෙනවා. අපි මේක බැලුවොත් එහෙම එතකොට මුලින්ම සුකුෂි කියන kanji අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. සුකුෂි කියලා කියන්නේ ටිකක්. එහෙම නැත්නම් ප්‍රමාණය අඩුයි කියන එකටත් කියනවා. ඊළඟට කොටසේ කියන සුකුණයි කියන එක. සුකුණයි කියලා කියන්නේ ප්‍රමාණය අඩුයි කියන එක. ඊළඟට අපි හිතුවොත් එහෙම බත් පොඩ්ඩක් කියලා ගොහන් සුකුෂි කියලා කියන්න පුළුවන්. එතකොට ඒ කියන්නේ ටිකක් කියන එක. ඊළඟට සුකුණයි කියලා කියන්නේ එතකොට ඒ කියන්නේ අඩුයි කියන එක ඇත්තටම. ඒ කියන්නේ මදි කියන එක. එතකොට අපි ඊළඟ කොටස බැලුවොත් එහෙම සුකුෂි කියන kanji අපි ලියන්න බලාපොරොත්තු වෙන්නේ. අපි ඒක ලියන විදිය බැලුවොත් එහෙම අපි මම ඒක ආපහු කියන්නම් මේ ඉස්සෙල්ල ලියන විදිය kanji ලියන ආකාරය අපි මුලින්ම බලන්න බලාපොරොත්තු වෙනවා. එතකොට අපි ඒක මුලින් බැලුවොත් එහෙම මුලින්ම මේ අවස්ථාවේදී මැද කොටස ලියන්නේ. එතකොට මේ අවස්ථාවේදී මුලින්ම අපි මේ kanji කතා කරන්නේ අපි ජපන් භාෂාවේ kanji කියන කොටස කතා කරන්නේ 38 වෙනි kanji අපි කතා කරන්නේ kanji 37ක් අපි දැනට කතා කරලා තියෙනවා. අපි අද කතා කරන්නේ 38 වෙනි kanji. අපි බැලුවොත් එහෙම එතකොට මේක අපි අද කතා කරන්නේ සුකුෂි කියන kanji. සුකුෂි. මේකෙදී මුලින්ම ලියන කොටස මේ පොඩි කියන චීසයි කියන අපි ඉස්සරහට ඉගෙන ගන්නවා. මම හිතන්නේ සමහරට ඉගෙනගෙන ඇති. ඒ kanji තමයි මුලින් ලියන්නේ. අපි ඒක බැලුවොත් එහෙම මැද කොටස මුලින් ලියන්නේ පළවෙනියට මේ කොටස. ඊළඟට දෙවෙනි කොටස ඊළඟට තුන්වෙනි කොටස. මේක ෂෝ කියන kanji කියන්නේ ෂෝගක්කෝ එහෙම කියන අපි ප්‍රාථමික පාසල් එහෙම කියනකොට අපි භාවිතා කරන්නේ මේ කොටස ෂෝ කියන kanji. ඒකට නෝ කියන කතකනාවල නෝ කියන අකුර වගේ එකක් මෙහෙම එක්ුණාම මේක සුකුෂි කියන kanji වෙනවා. මම ආපහු එක ලිව්වොත් එහෙම එතකොට අපි මේක සුකුෂි කියන kanji. සුකෝ කියන එක විතරයි තියෙන්නේ. මේක සුකුෂි වෙනකොට C එකක් අපි ලියන්න ඕන C කියන අකුර. එතකොට සුකුෂි කියලා කියන්නේ. අපි ඒ කොටසේ අපි ආපහු පාරක් ලියලා ඒ kanji ආපහු පාරක් අපි ලියලා අපි ඒකේ උදාහරණ ටික කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒකේ උදාහරණ ටික එතකොට අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට ඒකේ අපි ආපහු පාරක් අපි ලිව්වොත් එහෙම මැදින් පටන් ගන්න මැද කොටස මෙහෙම ලියලා ඊට පස්සේ දෙවෙනියට මේ කොටස තුන්වෙනියට කොටස හතරවෙනි කොටස. එතකොට සුකුෂි කියන kanji අපි ලිව්වේ සුකුෂි කියනකොට C කියන අකුර මෙහෙම එක්කහුව වෙන්න ඕන සුකුෂි කියලා කියන්නේ. අපි ඒකේ උදාහරණ පොඩ්ඩක් බැලුවොත් එහෙම උදාහරණ ටික මොනවද කියන එක අපි නිහොංගෝ මෙතන නිහොංගෝ කියලා කියද්දි මෙතන තියෙන්නේ නිහොංගෝ කියලා කියන එක දුර පුතාලා ලියන්න පුළුවන්. කලින් kanji ටික ඉගෙනගෙන තියෙන හින්දා මේ කොටස දුර පුතාලාට ඒක ලියන්න පුළුවන්. එතකොට නිහොංගෝ කියන එක නිහොංගෝ no benkyou wa sukoshi මුසුකෂී දෙස්.
නිහොන්ගෝ no benkyou wa sukoshi musukashii desu. අපි එක බැලුවොත් එහෙම එතකොට නිහොන්ගෝ කියලා කියන්නේ ජපන් භාෂාව. නිහොන්ගෝ කියලා කියන්නේ ජපන් භාෂාව කියන එකට තමයි නිහොන්ගෝ කියලා කියන්නේ. no බෙන්ක්‍යෝ කියලා කියන්නේ එතකොට මේ ඉගෙන ගන්න කොටස ඉගෙන ගන්නවා කියන එක එතකොට අධ්‍යාපනය කියන කොටස. එතකොට මෙතන නිහොන්ගෝ කියලා කියන්නේ ජපන් භාෂාව. එතකොට බෙන්ක්‍යෝ කියලා කියන්නේ ඉගෙන ගන්නවා. ජපන් භාෂාව ඉගෙන ගන්න එක ටිකක්. සුකොෂි කියලා කියන්නේ ටිකක් කියන එක. ඒක දුර පුතාලා හොඳට මතක තියාගන්න. සුකොෂි කියන්නේ ටිකක්. ජපන් භාෂාව ඉගෙන ගන්න එක ටිකක් මුසුකෂි කියලා කියන්නේ අමාරුයි කියන එක. මුසුකෂි දෙස් කියලා කියන්නේ එතකොට පොලයිට් කරන්න තමයි දෙස් එක්ක අහු කරලා තියෙන්නේ. එතකොට ජපන් භාෂාව ඉගෙන ගන්න එක ටිකක් අමාරුයි කියලා මේ කියන ජපන් භාෂාවෙන් කියන විදිය තමයි නිහොන්ගෝ no benkyou wa sukoshi musukashii desu. අපි ඊළඟට බැලුවොත් එහෙම කොනකුරාසු wa ඔන්නන ගක්සීගා සුකුණයි දෙස්. එතකොට කොනකුරාසු කියලා කියන්නේ කුරාසු කියන එක දුර පුතාලා දන්නවා ක්ලාස් කියන එක. මේ ක්ලාස් එක මේ පන්තිය කියන එක එතකොට කොනකුරාසුවා ඔන්නන ගක්සේ. එතකොට මෙතන මේ අවස්ථාවේදී ඔන්නන ගක්සේ කියලා කියන්නේ එතකොට මේ ගෑනු ළමයි. එතකොට මේ පන්තියේ ගෑනු ළමයි පොඩ්ඩක් ඉන්නේ කියන එකනේ පොඩ්ඩයි ඉන්නේ කියන එක තමයි කියන්නේ. මේ පන්තියේ එතකොට ගෑනු ළමයි පොඩ්ඩයි ඉන්නේ කියන එක තමයි එකෙන් කියන්නේ. අපි ආපහු එක බැලුවොත් එහෙම කොනකුරාසුව කියන්නේ කොන කියන්නේ මේ කියන එක කුරාසු කියලා කියන්නේ එතකොට පන්තිය කියන එක. එතකොට කොනකුරාසුවා ඔන්නන ගක්සීගා සුකුණයි දෙස්. කොනකුරාසුවා ඔන්නන ගක්සීගා සුකුණයි දෙස්. ඒ කියන්නේ මෙම පන්තියේ ගෑනු ළමයි. ඔන්නන ගක්සේ කියලා කියන්නේ ශිෂ්‍යාව කියන එක. එතකොට ශිෂ්‍යාව කියන එක. එතකොට කොනකුරාසු කියලා කියන්නේ මේ පන්තිය කියන එක. කොනකුරාසුවා ඔන්නන ගක්සීගා ඒ කියන්නේ ශිෂ්‍යාව කියන එක සුකුණයි දෙස්. එකයි ඉන්නේ කියන එක කියන්නේ ටික දෙනයි ඉන්නේ කියන එක තමයි කියන්නේ සුකුණයි අඩුයි කියන එක. අපි ඊළඟ එක බැලුවොත් එහෙම අනෝෂෝජෝ කියලා කියන්නේ අර ෂෝජෝ කියලා කියන්නේ පොඩි ගෑනු ළමයෙක්. එතකොට අර පොඩි ගෑනු ළමයාගේ උචි කියලා කියන්නේ ගෙදර. අනෝෂෝජෝ no uchi ni wa ඕකී ඉනුගා ඉමස්. එතකොට කියලා කියන්නේ අර කියන එක ෂෝජෝ කියලා කියන්නේ එතකොට ඒ කියන්නේ පොඩි ගෑනු ළමෙක්. එතකොට මේ අවස්ථාවේදී කියන්නේ එතකොට උචිනිවා ඒ කියන්නේ උච්චි කියලා කියන්නේ උච්චි කියන්නේ මේ ගෑනු ළමයාගේ ගෙදර කියන එක. මේ ගෑනු ළමයාගේ ගෙදර ඕකී ඉනුගයිමස්. එතකොට ඒ ගෙදර විශාල ලොකු බල්ලෙක් ඉන්නවා කියන එක තමයි කියන්නේ ඉනු කියලා කියන්නේ බල්ලා කියන එක. ගයිමස් කියලා කියන්නේ එතකොට ඉන්නවා කියන එක. ඉනු ගයිමස් බල්ලෙක් ඉන්නවා. ඕකී කියලා කියන්නේ විශාල කියන එක. සුකොෂි කියලා කියන්නේ මේ සුකුණයි කියලා කියන්නේ අඩුයි කියන එක. මෙතන සුකොෂි කියලා කියන්නේ ටිකයි කියන එක. සුකොෂි කියලා කියන්නේ ටිකයි. සුකොෂි කියලා කියන්නේ ටිකයි කියන එක. සුකුණයි කියලා කියන්නේ අඩුයි කියන එක. සුකුණයි කියලා කියන්නේ මේක ටිකයි. ටිකක් කියන එක ටිකයි එහෙම නැත්නම් ටිකක් කියන එක. ටිකක්. මේක සුකුණයි කියන්නේ අඩුයි. ප්‍රමාණයෙන් අඩුයි කියන එක ප්‍රමාණයෙන්.
එතකොට සුකෝෂි කියලා කියන්නේ ටිකක් කියන එක සුකෝෂි. ඊළඟට සුකුණයි කියලා කියන්නේ ප්‍රමාණයෙන් අඩුයි කියන එක. අපි ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙනවා දුර පුතාලා. ඊළඟ කොටස අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අපි ඊළඟට ඔසියෙරු උගන්වනවා කියන කන්ජිය අපි ඉගෙන ගන්න බලාපොරොත්තු වෙන්නේ. ඔසියෙරු. එතකොට ඔසියෙරු කියලා කියන්නේ එතකොට අපි උගන්වනවා කියන කන්ජිය එතකොට කොහොමද අපි එක කියන්නේ කියන එක අපි බලන්න කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අපි එක කන්ජිය ලියන්නේ කොහොමද කියන එක අපි ඉස්සෙල්ලා බලාපොරොත්තු වෙනවා. එතකොට අපි ඒක බැලුවොත් එහෙම එතකොට මේ අවස්ථාවේදී මේක ලියන ස්ටෙප් ටික මම ලියන්නම්. එතකොට පළවෙනි ස්ටෙප් එක, දෙවෙනි ස්ටෙප් එක, තුන්වෙනි ස්ටෙප් එක. මේ කන්ජිය දූල පුතාලා කලින් ඉගෙනගෙන තියෙනවා. මේ කන්ජිය මේක සෙනසුරාදා කියන දොයෝබි කියන එකේ දෝ කියන එක. එහෙම නැත්නම් සුචි කියන කන්ජිය තමයි මේ ලියන්නේ. ඒකට අපි නෝ කියන අකුර මෙහෙම දැම්මා. ඊට පස්සේ කොදොමන කන්ජිය දුල පුතාලා. එතකොට ඒක කලින් අපි විවිධ තැන්වල භාවිතා කරලා තියෙනවා. ඊට පස්සේ මේ කොටස අපි අලුතෙන් ලියන්නේ මේක ඔසියෙරු කියලා කියනවා. ඔසිය කියන මේ අවස්ථාවේදී එතකොට ඔසියෙරු කියලා එතකොට මේක කියන්නේ. ඔසියෙරු කියලා කියන්නේ එතකොට මේක කන්ජියට කියන්නේ ඔසියෙරු. මම ආපහු පාරක් ලියන්නම්. එතකොට අපි කලින් ඉගෙන ගත්තු දොයෝබි කියන කන්ජිය මුලින් ලියන්නේ. ඊට පස්සේ නොයන්න කතකනාවල නොයන්න ඊට පස්සේ ඉන්නේ. ඊට පස්සේ කොදොමන කෝ කියන එක. ඊට පස්සේ මේ කොටස ඉන්නේ මේක ඔසියෙරු කියන එතකොට කන්ජිය තමයි අපි ලිව්වේ. එතකොට ඔසියෙරු ඊළඟට ඔසවරු කියලා කියන්නේ එතකොට ඔසවරු. එතකොට ඔසවරු කියලා කියන්නේ කවුරු හරි ගුරුවරයෙක් අපිට උගන්වනවා වගේ. එතකොට උගන්වනවා කියන්නේ එතකොට තමයි එතකොට අපි කියන්නේ ඔසවරු. සෙන්සේනි ඔසවත්තේ මොනවත් හරි එහෙම කියනවා අපි ගොඩක් වෙලාවට ඔසවරු කියලා කියන්නේ ඒ කියන්නේ කවුරු හරි ගුරුවරයෙක් අපිට ඉගන්වනවා කියන අවස්ථාවේ අපි කියන්නේ. අපි ඒකත් බැලුවොත් එහෙම එතකොට ආපහු පාරක් අපි කන්ජිය ලියන විදිය බැලුවොත් එහෙම අපි කන්ජිය ලියන ආකාරය මම මෙතන ආපහු පාරක් ලියන්නම්. ඊට පස්සේ මෙහෙම ඇවිල්ලා කොදොමෝ ඊට පස්සේ ඔසියෙරු එහෙම නැත්නම් ඔසවරු කියලා අපිට කියන්න පුළුවන් කාගෙන් හරි අපි ඉගෙන ගත්ත කියන එකට. ඔසවරු ඔසියෙරු ඔසවරු. එතකොට ඒක දුර පුතාලා මේ කන්ජිය එතකොට පැට්‍රිස් වුණාම ඒක තේරෙවි. එතකොට අපි ඊළඟ කොටස බැලුවොත් එහෙම මේකේ වැදගත් කෙයෝකෂෝ කියන එක වැදගත්. ඒක දූල පුතාලගේ අච්චු පොත පෙළ පොත කියන එක තමයි කෙයෝකෂෝ කියලා කියන්නේ. කෙයෝකෂෝ කියලා කියන්නේ පෙළ පොත කියන එක. කෙයෝකෂෝ කියලා කියන්නේ මේ පෙළ පොත කියන එකට තමයි කෙයෝකෂෝ කියලා කියන්නේ. අනිත් ඒවා ලොකුවට දූල පුතාලා දැන් අවශ්‍ය නැහැ. ටීචර්ස් කියලා දැම්මට අපි කලින් කතා කරලා තියෙනවා සෙන්සේ කියලා තමයි අපි කියන්නේ ගුරුවරයාට. ඒක ඕන ගුරුවරයෙක්. ඒ කියන්නේ කින්ඩර්ගාඩන් එකක ගුරුවරයාට කියන්නේ සෙන්සේ. ඊළඟට මේ ප්‍රාථමික ගුරුවරයෙක්ට ඊළඟට කනිෂ්ඨයේ සේරටම විශ්වවිද්‍යාලයේ ගුරුවරයාට කියන්නේ සෙන්සේ කියලා. එතකොට හැමෝන්ටම කියන්නේ සෙන්සේ කියලා. ඒක නිසා මේ කියෝෂි කියන එක තරම් දුල පුතාලා දැන්ට අවශ්‍ය නැහැ. මේ කෙයෝකෂෝ කියන එක ඒකම මතක තියාගන්න. එතකොට කෙයෝකෂෝ කියන එක
කියොයිකු කියන එකත් ඒක අධ්‍යාපනය කියන එක තමයි කියොයිකු කියලා කියන්නේ. කියොයිකු කියන එක ඉකු කියන එක සොදාතරු. ඒ කියන්නේ පෝෂණය කරන කියන්නේ උස්මහත් කරනවා කියන එක තමයි මේ ඉකු කියලා කියන්නේ. අපි එතකොට මේකේ මේ ඔසවරු කියන කාංජිය එතකොට දුවල පුතාලා කාගෙන් හරි ඉගෙන ගන්නවා කියලා එක ඊළඟට කියොයිකු කියලා කියන්නේ අධ්‍යාපනය. අපි අධ්‍යාපන ක්‍රමය කියොයිකු හෝෂින් කියලා එහෙම කියන්න පුළුවන් අපිට. එතකොට අධ්‍යාපනය කියලා. අධ්‍යාපනය කියලා කියන්නේ කියොයිකු. කියොකෂෝ කියලා කියන්නේ පෙළ පොත කියන එක. ඒ ටික දුවල පුතාලා එතකොට ඉගෙන ගත්තාම හරි එතකොට අපි ඊළඟ එකට යන්න බලාපොරොත්තු වෙන මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් දුවල පුතාලට අහන්න පුළුවන්. අපි ඊළඟට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ශිත්සු කියන කාංජිය. අපි ශිත්සු කියන කාංජිය ආපහු පාරක් කතා කළා. මම ආපහු පාරක් මුලින් ඉඳන් එකපාරක් ආපහු විස්තර කරන්න බලාපොරොත්තු වෙනවා. ඉස්සෙල්ලා අපි ශිත්සු කියන කාංජිය මේක එකයි තියෙන්නේ. මේ කාංජිය කොහෙ තියුණත් ශිත්සු. ඒක නිසා දූල පුතාලට හරි ලේසි මේ කාංජිය මොකද එකයි තියෙන්නේ කියවන විදිහ. ඒක නිසා මේ කාංජිය දැක්ක හැටිය ශිත්සු කියන එක තමයි. එතකොට අපි ඒක දූල පුතාලට එතකොට ඒක හරි ලේසි. එතකොට ඒක මතක තියාගන්න. අපි එක බැලුවොත් එහෙම කොහොමද ලියන්නේ කියලා අපි උඩ ඉඳන් මම මෙතන ලියන්නම්. එතකොට උඩ කොටස මුලින් ලියන්නේ. ඊට පස්සේ මේ කොටස මෙහෙම මෙතන එක් අහු වෙන්න ඕන. ඊට පස්සේ ඉරි කෑල්ලක් ගැහුවා මූ කියන අකුර කතකනාවල. ඊට පස්සේ දොයෝබිනෝ දො මේක ලේසියෙන් ලියන්න පුළුවන්. එතකොට මම ආපහු පාරක් බැලුවොත් ලිව්වොත් එහෙම පළවෙනි ස්ටෙප් එක, දෙවෙනි ස්ටෙප් එක, තුන්වෙනි ස්ටෙප් එක, එතකොට හතරවෙනි ස්ටෙප් එක, 5 6 7 8 9 ස්ටෙප් 9යි ශිත්සු කියන කාංජිය. මම ආපහු පාරක් ලියන්නම්. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9 ස්ටෙප් 9යි එතකොට ශිත්සු කියන කාංජිය. මම මියුට් දාලා තියලා තියෙන්නේ. දූල පුතාලා කියන ඒවා මට ඇහිලා නැහැ. මොනවද කියන්නේ කියන එක. සර් ඔව්. සර් ඔය කාංජියේ තේරුමයි උච්චාරණය කරන විදිය කියන්න පුළුවන්ද? මේක ශිත්සු කියන එක අපි පන්ති කාමරේ ඒ කියන්නේ කාමරේ කියන එක අපි කාමරේ කියන එක එතකොට අපි ලියන්න මේක භාවිතා කරන්න. එතකොට ඒක හැම අවස්ථාවකදීම කාමරය කියන එක භාවිතා කරන්න අපි මේක භාවිතා කරනවා. එතකොට කියෝශිත්සු කියලා කියන්නේ මෙතන අපි ඊළඟට කතා මේක අවස්ථාවේදී උදාහරණ කතා කරන කියෝශිත්සු කියන එක. කියෝශිත්සු කියන එක එතකොට මේ අවස්ථාවේදී කියෝශිත්සු කියන එක එතකොට මේ පන්ති කාමරේ කියන එක අපි ඒක උදාහරණ පොඩ්ඩක් කතා කරනකොට ඒක ආපහු පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා. ශිත්සු කියලා කියන්නේ ශිත්සු කියලා කියන්නේ මේකට. අපි ඒක උදාහරණ බැලුවොත් එහෙම කොකෝවා වතාෂි නෝ කියෝශිත්සු දෙස්. දූල පුතාලා මෙතෙක් වෙලා මොන හරි කිව්වනම් ඒවා මට ඇහිලා නෑ. මම මියුට් දාලා තියලා තියෙන්නේ. කම්පියුටර් එකේ කිසි දෙයක් එහෙම කියපුවා ඇහෙන්නේ නැහැ. ඒක නිසා අපි බැලුවොත් එහෙම මේ කොටස කොකෝවා වතාෂි නෝ කියෝශිත්සු දෙස්. මේක කොකෝවා කියන්නේ මෙතන
කොකෝවා කියන්නේ මෙතන. එතකොට කොකෝ කියලා කියන්නේ එතකොට තමන් ඉන්න තැන කොකෝවා වතාෂි නෝ කියෝසිත්සු දෙස්. මෙතන මගේ පන්ති කාමරය කියලා. මෙතන මගේ පන්ති කාමරය. එතකොට කොකෝ කියලා කියන්නේ මෙතන කියන එක අපි ඒක කතා කරලා තියෙනවා. මෙතන වතාෂි නෝ කියන්නේ මගේ කියෝසිත්සු කියලා කියන්නේ පන්ති කාමරය. මේක මගේ පන්ති කාමරය. ඊළඟ එක බැලුවොත් එහෙම වතාෂි නෝ හේයා වා ඉචිගෝ ශිත්සු කියලා දක්වලා තියෙනවා. එතකොට වතාෂි කියන්නේ මගේ කාමරය කියන එක. මේ හේයා කියලා කියන්නේ මේ තමන් ඉන්න කාමරය කියන එක. මෙතන මේ කියන්නේ කාමරය. එතකොට ඒක අදහස් දෙකක් තියෙනවා. එතකොට මේ අවස්ථාවේදී මේ තමන්ගේ ඉන්න කාමරය කියන එක මෙතන කියන්නේ වතාෂි නෝ හේයා වා ඉචිගෝ ශිත්සු. ඉචිගෝ කියන්නේ එතකොට මේ අවස්ථාවේදී රූම් නම්බර් එක කියලා කියන්නේ මෙතන මේ ඉචිගෝ ශිත්සු කියලා. මම ආපහු කිව්වොත් එහෙම කොකෝවා කියලා කියන්නේ මෙතන මේ තැන වතාෂි නෝ කියෝසිත්සු දෙස්. මගේ පන්ති කාමරය. ඊළඟ එක බැලුවොත් එහෙම වතාෂි නෝ හේයාවා මගේ කාමරය කියන්නේ අපි සිංහලෙන් කියනකොට කාමරය කියන එක මේ රූම් එක. එතකොට වතාෂි නෝ හේයාවා ඉචිගෝ ශිත්සු රූම් නම්බර් 1 කියන එකේ මේ ශිත්සු කියලා කියන්නේ මෙතන භාවිතා කරන්නේ ඒ අවස්ථාවේදී. එතකොට හේයා කියන්නේ අපි ඉන්න හේයා ඉන්න එකට විතරයි හේයා කියලා කියන්නේ. ඉන්න කාමරයට කියන්නේ හේයා කියලා. අනිත් සේරම පන්ති කාමරේ ඒවට අපි කියන්නේ ඒ ශිත්සු කියන එක තමයි අපි භාවිතා කරන්නේ. අපි එතකොට මේ කොටස එතකොට අපි ඔෆිස් එකට කියන්නේ ජිමු ශිත්සු කියලා. ඔෆිස් එකට කියන්නේ ජිමු ශිත්සු කියලා. ඊළඟට ලයිබ්‍රරි එකට අපි ලයිබ්‍රරිය කිව්වට මේ අවස්ථාවේදී මේ ලයිබ්‍රරි කියලා කියන්නේ මෙතන ලයිබ්‍රරි කියලා කියන්නේ මෙතන ලයිබ්‍රරියට කියන්නේ අපි තොෂෝකන් කියලා. ඒ කියන්නේ ලොකු ලයිබ්‍රරියක් අපි හිතුවොත් එහෙනම් ප්‍රධාන ලයිබ්‍රරියක් ඒවට කියන්නේ තොෂෝකන් කියලා කියන්නේ. තොෂෝෂිත්සු කියලා කියන්නේ ඒ පොඩි එක කාමරයක පොඩියට පොත් තියලා තියෙන එහෙම පොඩි ලයිබ්‍රරි එකට තමයි කියන්නේ තොෂෝෂිත්සු කියලා. එතකොට ඒක ඒ කන්ජියෙන් තේරෙනවා. ඒ කියන්නේ පොත් තියලා තියෙන ඒ පුස්තකාලය කියලා කියන එකේ ඒ දුල පුතාලා ඉස්කෝලේ එහෙම ලොකු පුස්තකාලයක් තියෙනවා නම් ඒකට තොෂෝෂිත්සු කියලා කියන්නේ නැහැ. ඇත්තටම තොෂෝකන් කියලා කියන්නේ. අපි මම කලින් කතා කරා වගේ පොඩි කාමරයක ඉස්කෝලේ පන්ති කාමරයකට කාමරයක් වගේ පොඩි කාමරයක එතකොට පොත් තියලා තියෙනවා නම් ඒකට කියන්නේ අපි තොෂෝෂිත්සු කියලා. ඊළඟට ශිත්සුනයි කියලා කියන්නේ කාමරය තුල කියන එක. එතකොට ඒ කියන්නේ මොනවා හරි ඇතුළත කියන එක. එතකොට ඒ ගොඩනැගිල්ල ඇතුළ වුණත් එතකොට අපි මේක කන්නයි කියලා කියන ගොඩක් වෙලාවට ලොකු ගොඩනැගිල්ලක් ඇතුළට නම් අපි කාමරයක් ඇතුළත වගේ එහෙම එනකොට තමයි කියන්නේ ශිත්සුනයි කියලා. මේ කොටස දුල පුතාලා හරිද? එතකොට මේ කොටස අපි ආපහු පාරක් මුලින් ඉඳන් පොඩ්ඩක් ආපහු පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා. අපි අද ඉගෙන ගත්තේ සුකොෂි එහෙම නැත්නම් සුකුණයි කියන. ඒ කියන්නේ සුකොෂි කියලා කිව්වේ ටිකක් කියන එක. ඊළඟට සුකුණයි කියලා කිව්වේ ප්‍රමාණයෙන් අඩුයි කියන එක. එතකොට ඒ kanji අපි ඉගෙන ගත්තේ ඒකේ kanji. එතකොට අපි භාවිත කියන එකේදී එතකොට නිහොන්ගොන බෙන්කියෝවා සුකොෂි මුසුකෂි දෙස් කියලා කිව්වේ. ඒ කියන්නේ ජපන් භාෂාව ඉගෙන ගන්න එක ටිකක් අමාරුයි කියලා ඒක දක්වලා තියෙනවා. ඊළඟ එක අපි කතා කරේ කොනකුරාසුවා ගක්සේ ඔන්නනෝ ගක්සේගා සුකුණයි දෙස්. එතකොට මේකේ පන්තියේ ශිෂ්‍යාව සුකුණයි කියන එක. අනෝෂෝජෝනෝ උචිවනිවා ඕකි ඉනුගා ඉමස්. එතකොට අර ගෑනු ළමයාගේ ගෙදර ලොකු බල්ලෙක් ඉන්නවා කියන එක තමයි ඊළඟ එකේ තේරුම. අපි ඊළඟ එක බැලුවොත් එහෙම තනක සෙන්සේවා නිහොන්ගෝ නෝ ඔසියේතේ ඉමස්.
තානක සෙන්සේ කියන එක අපි කලිනුත් ඉගෙනගෙන තියෙනවා. මේක තානක සෙන්සේ. තානක කියන ගුරුතුමා. එතකොට ගුරුතුමිය වෙන්නම් පුළුවන්. නිහොංගෝ ජපන් භාෂාව නිහොංගෝ කියන එක ඔසියතේ ඉමස් උගන්වනවා. එතකොට ජපන් භාෂාව උගන්වනවා කියන එක තමයි එතන තියෙන්නේ. අපි ඊළඟ එක බැලුවොත් එහෙම ඔසවරු කියන එක අපි කතා කර කවුරු හරි අපිට උගන්වුවා කියන කොටස. එතකොට ඔසියරු කියන්නේ ගුරුවරයා උගන්වනවා. අපි කියනවා නම් අපිට මේ ගුරුතුමා ඉගැන්නුවා කියලා. ඔසවරු කියලා ගුරුතුමාගෙන් අපි ඉගෙන ගත්තා කියන එක. ඉගැන්නුවා ඉගෙන ගත්තා. ඒක අවස්ථාව එතකොට ඉගෙන ගත්තා කියනකොට අපි කියන්නේ එතකොට ඒ කියන්නේ ගුරුතුමාගෙන් ඉගෙන ගත්තා කියලා කියනකොට ඔසවරු. ඔසියරු කියලා කියන්නේ ඉගැන්නුවා කියන එක. ඊළඟට අපි කතා කරේ ශිත්සු කියන කංජිය. ශිත්සු කියන කංජිය තමයි අපි ඉගෙන ගත්තේ ඊළඟට. ශිත්සු කියන කංජිය තමයි අපි ඊළඟට ඉගෙන ගත්තේ. අපි මෙතනින් මේ කොටසෙන් අපි ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙනවා. කංජි කියන එක අපි අදට මෙතනින් නතර කරලා ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙනවා. මොන හරි ප්‍රශ්න තියෙනවද දුල පුතාලට? ඕකේ අපි දෙවෙනි කොට මේ අපි ගිය සතියේ එක්සයිස් බුක් එකේ අපි සේරම ඉවර කරලා නැහැ තාම අපි යන්නේ අපි කතා කර ඉන්නේ තාම 6 වෙනි පිටුවේ මැදක් හරිය අපි කතා කරන්නේ අපි ඒක ටික ඉවර කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට අපි ඊළඟ එක බැලුවොත් එහෙම ඒෝ මිත්තේ කොතයි නසයි. ඒ කියලා කියන්නේ රූපය. ඒ කියලා කියන්නේ රූපය. ඒෝ මිතේ කොතයි නසයි. මිතේ කියලා කියන්නේ මිමස් කියන එක. ඒ කියන්නේ බලන්න කියන එක මිතේ කියලා කියන්නේ. අපිට ඕන වෙලාවක භාවිතා කරන්න පුළුවන් මිතේ කියලා. මිතේ කුදසයි කියලා කියන්නේ ලොකු කෙනෙක් නම් නැත්නම් අපි මිතේ කියලා කියන්නේ යාළුවන්ට එහෙම කතා කරන බම්බොලම් භාෂාව. එතකොට මිතේ කියන එක ඒක මිතේ කියලා කියන්නේ බලන්න කියන එක. මේ පොතේ දාලා තියෙන්නේ මේකෙදි මේ පොතේ ලියනකොට පොත්වල එහෙම ලියනකොට උඩින්දන් කියන විදියට ලියන්නේ. ඒ කියන්නේ අනකිරීමක් වගේ. ඒක හොඳට මතක තියාගන්න දූල පුතාලා. ඒක එහෙමම කිව්වොත් එහෙම කාට හරි ඒක ටික ඔඩ්. ඒ කියන්නේ දූල පුතාලට එහෙම කියන්න බෑ. මිනිස්සුන්ට අන කරනවා වගේ පොතේ ලියන්නේ එහෙමයි. එතකොට ඒෝ මිතේ ඒ කියලා කියන්නේ පින්තූරය. ඕ කියන එක එතකොට කර්මය වෙන හින්දා මේකදී එතකොට පින්තූරය බලලා කොතයි නසයි පිළිතුරු දෙන්න. එතකොට පිළිතුරු දෙන්න කියන එක එතකොට කොතයි නසයි දුල පුතාලා අපි නිදා ගන්නකොට ඔය සුමි නසයි කියලා කියනවා කියලා ඒක මතක ඇති. ඒ නසයි කියන එක ඒ අවස්ථාවේදී විතරයි ගොඩක් වෙලාවට අපි භාවිතා වෙන්නේ. වෙන අවස්ථාවලදී භාවිතා කරොත් එහෙම සමහරලාට ඒක අනකිරීමක් වෙන අවස්ථා තියෙනවා. ඒක නිසා ඒ ඔය සුමි නසයි කියන අවස්ථාවේදී නසයි කියන එක භාවිතා වෙනවා. එතකොට අපි ඒ කොටස බැලුවොත් එහෙම එතකොට ඒෝ මිතේ කොතයි නසයි කියලා කියන්නේ ඒ කියලා කියන්නේ පින්තූරය. මිතේ බලන්න කියන එක. බලලා කොතයි නසයි කියන එක දූල පුතාලට කාටවත් කියන්න බෑ. ඒක හොඳට මතක තියාගන්න. ඒක උඩින් ඉඳන් ගුරුවරයෙක් කියනවා නම් හරි ගුරුවරයෙක්ට කියන්න පුළුවන් කොතයි නසයි කියලා. ඒක ගුරුවරයෙක්ට කියන්න පුළුවන්. නමුත් දූල පුතාලට කාටවත් කියන්න බෑ. ඒක හොඳට මතක තියාගන්න. ඒ කියන්නේ උඩින් ඉඳන් අනකිරීමක් වෙනවා. ඒක අපි බැලුවොත් එහෙම රේ කියන එක ඒ කියන්නේ උදාහරණය කියන එක මේ දක්වලා තියෙන රේ කියලා. ඒ කොරේවා නෝතෝ දෙස්කා. ඒ කියන පුජ්‍යලයා අහනවා මේක නෝට්බුක් එකද කියලා. එතකොට කොරේවා නෝතෝ දෙස්කා
B කියන පුජ්‍යලය කියනවා හයි කොරෙවා නෝතු දෙස්. ඒ අහන්නේ කොරෙවා නෝතු දෙස් කා හයි කොරෙවා නෝතු දෙස්. මොකද දෙන්නම එක ළඟ ඉන්නේ. දෙවෙනි එක. එතකොට මේක ගැන මේ අවස්ථාවේදී මේ කොටස කතා කරේ මේ කොටස කොරෙවා නෝතු දෙස් කා හයි කොරෙවා නෝතු දෙස්. කොරෙමො නෝතු දෙස් කා කොරෙමො නෝතු දෙස් කා මේ දෙවෙනි එක ගැන කතා කරන්නේ මේ අවස්ථාවේදී කොරෙමො නෝතු දෙස් කා ඊයේ කොරෙවා නෝතු දෙවා අරිමසෙන් හොන්දෙස්. එතකොට ඊයේ කියලා කියන්නේ එතකොට නැහැ කියන එක කොරෙවා. එතකොට මේ අවස්ථාවේදී විරුද්ධයි. මේක නම් මේක හොන් වෙන්නේ. එතකොට විරුද්ධ දෙයක්. එතකොට එහෙනම් මේ අවස්ථාවේදී ඊයේ කොරෙවා නෝතු දෙවා අරිමසෙන්. මේක නෝට් බුක් එකක් නෙවෙයි තියෙන්නේ. ඒක පොතක්. ඒ කියන්නේ පෙළ පොතක් කියන එක මේ අවස්ථාවේදී පෙළ පොත කියන එක තමයි මෙතන මේ කියන්නේ කියෝකස් මේ හොන්. එතකොට මේ අවස්ථාවේදී එතකොට මේ අවස්ථාවේදී එතකොට මෙතන කොරෙවා නෝතු දෙස් කා කියලා අහනවා. හයි කොරෙවා නෝතු දෙස්. කොරෙවා නෝතු දෙස් කා හයි කොරෙවා නෝතු දෙස්. කොරෙමො නෝතු දෙස් කා ඊයේ කොරෙවා නෝතු දෙවා අරිමසෙන් හොන්දෙස්. එතකොට මේක නෝට්බුක් එකක්. මේක දුර පුතාලගේ අච්චු පොතක්. ඇත්තට පෙළ පොතක් කියන ඒ අවස්ථාව එතකොට අපි ඉස්කෝලේ පොතක් නම් කියෝකෂෝ කියලා කියන්නේ මෙතන සාමාන්‍ය පොතක්. එතකොට මේ අවස්ථාවේදී තියෙන්නේ ඒ කියන්නේ අභ්‍යාස පොතක් නෙවෙයි නිකම් පොතක්. එතකොට දුර පුතාල මේක නෝතු කොරෙවා නෝතු දෙස් කා කොරෙමො නෝතු දෙස් කා රිපීට් කරනවා. රිපීට් කරනකොට වා කියන එක මෝ වෙනවා. වා කියන එක නැති වෙලා මෝ කියන එක එන්නේ රිපීට් කරනකොට. ඒක රිපීට් කරන්නේ නැතිකොට මොකද වෙන්නේ? මේක වා වෙනවා මේකත් වා වෙනවා. දෙවා අරිමසෙන් නැහැ කියන එක මෙතන කියන්නේ ප්ලස් කියන එක. ප්ලස් මයිනස් කියනකොට වා වෙන්නේ. එතකොට ප්ලස් ප්ලස් එහෙම නැත්නම් මයිනස් මයිනස් නම් තමයි ඒකෙදී මෝ කියන එක අපි භාවිතා කරන්නේ. අපි ඊළඟට යන්න බලාපොරොත්තු වෙනවා. අපි මොනවා හරි තියෙනවා නම් දුර පුතාලා අහන්න පුළුවන්. මේ නැත්තම් අපි ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙනවා. අපි බැලුවොත් එහෙම එතකොට ඊළඟ කොටස මේක ඉඳන් ප්‍රශ්න තියෙන්නේ දුල පුතාලේක පොඩ්ඩක් කරලා බලන්න. අරිපුසම්වා ඉන්දුනීසියාජින් දෙස්කා අරිපුසම් ඉන්දුනීසියාජින් කෙනෙක්ද කියලා අහනවා. ඊළඟට රහිමුසම්මෝ ඉන්දුනීසියාජින් දෙස්කා මෙතන මෝ කියලා කියන්නේ එතකොට මේක ඉන්දුනීසියාජින් කියන එක රිපීට් වෙන හින්දා තමයි මේකත් එතකොට අපි හිතුවත් ප්ලස් කියලා මේකත් ප්ලස් එතකොට ප්ලස් ප්ලස් හින්දා මෝ කියන එක කියන්නේ. එතකොට ඒක නෙවෙයි වුණොත් එහෙම ප්ලස් මයිනස් වුණොත් එහෙම වා කියන එක තමයි අවස්ථා දෙකේදීම භාවිතා කරන්නේ. මේක දූල පුතාලා මේ කොටස එතකොට මේ කරලා බලන්න. එතකොට මලේසියාජින් කියලා කියන්නේ මැලේසියන් ජාතිකයෙක්. අපි මේක බැලුවොත් එහෙම යමද සෙන්සේවා නිහොන්ගුණ සෙන්සේ දෙස්කා මේක දුර පුතාලා දාන්නවා. අපි කලින් කතා කරලා තියෙන්නේ සතෝ සෙන්සේමෝ නිහොන්ගුණ සෙන්සේ දෙස්කා ඒගෝ කියලා දක්වලා තියෙනවා. ඒගෝ කියන්නේ ඉංග්‍රීසි කියන එක. නිහොන්ගෝ කියන්නේ ජපන් භාෂාව. ඒගෝ කියන්නේ මේ ඉංග්‍රීසි කියන එක. ඊළඟ කොටස් අපි මේ අවස්ථාවේදී ගක්කෝ කියලා කියන්නේ පාසල කියන එක. එතකොට ගක්කෝ කියලා කියන්නේ පාසල.
ගක්කෝ කියලා කියන්නේ පාසල. අපි රෝහලට කියන්නේ බියෝයින්. බියෝයින් කියලා තමයි රෝහලට කියන්නේ බියෝයින්. බියෝ නෙවෙයි බියෝයින් කියන්නේ මේක සැලුන් එක. බියුටි සැලුන් කියන එක තමයි බියෝයින් කියලා කියන්නේ. බියෝයින් කියන්නේ බියුටි සැලුන් කියන එක මේක බියෝයින්. බියෝයින් කියන්නේ එතකොට හොස්පිටල් එක. බියෝයින් කියන්නේ බියෝයින් කියන්නේ බියුටි සැලුන් කියන එක. ඒක හොඳට මතක තියාගන්න. මේක බියෝයින් බියෝ කියලා බියෝයින් කියලා කියන්නේ මේක බියෝ මේක බියෝයින් කියන්නේ හොස්පිටල් එක. ඒක හොඳට මතක තියාගන්න. අපි ඊළඟ කොටසට බැලුවොත් එහෙම තේපු කියලා කියන්නේ ටේප් එක කියලා මේ ඉස්සර මේක පරණ පොතක්. ඒක හින්දා ටේප් එක කියන්නේ කැසට් රෙකෝඩර් වල තියෙන ටේප් එක. ටේප් කියලා කියන්නේ කැසට් රෙකෝඩර් වල තියෙන ටේප් එක ගැන මේ කතා කරන්නේ. එතකොට ඉස්සර මේක ඉස්සර කාලේ පොතක්. ඒක හින්දා ටේප් කියලා මේ ටේප් කියන එක. එතකොට ඒක කැසට් රෙකෝඩර් වල ටේප් කියන එක. අපි කැසට් රෙකෝඩර් වල ටේප් කියන එක තමයි මෙතන ටේප් කියලා කියන්නේ. ඒක මතක තියාගන්න. එතකොට ඒ නිහොංගෝ කියන්නේ ජපන් භාෂාව, ඒගෝ කියන්නේ ඉංග්‍රීසි භාෂාව කියන එක මතක තියාගන්න. බෝෂි කියලා කියන්නේ තොප්පිය. බෝෂි කියලා කියන්නේ තොප්පිය. තොප්පිය කියන එකට තමයි බෝෂි කියන්නේ. එතකොට අපි මේ කොටස කතා කරලා ඉවරයි. දූල පුතාලා ඒක උත්තර සපයලා බලන්න. එතකොට ඒක කොහොමද ලියන්නේ කියලා අපි ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙනවා. 7 වෙනි කොටස. ඊළඟට ශිස්මොන්නබුන් ඕ ඊනසයි. එතකොට ශිස්මොන්නබුන් ඕ ඊනසයි. ශිස්මොන් කියලා කියන්නේ ප්‍රශ්නය. ශිස්මොන් කියලා කියන්නේ ප්‍රශ්නය. බුන් කියලා කියන්නේ එතකොට වාක්‍ය. ප්‍රශ්න තියෙන වාක්‍ය මෙතන කියන්න. ඊනසයි කියන්නේ ඊමස්. යු කියන ඩික්ෂනරි ෆෝම් එක කියනවා කියන එක. එතකොට ඊමස්. ඊමස් කියන එක ඉමස් නෙවෙයි ඊමස් කියන එක. එතකොට ඊමස් කියලා කියන්නේ කියනවා කියන එක. එතකොට මේ ප්‍රශ්නය මෙතන ප්‍රශ්නය කියන එක දුවල පුතාලට ලියන්න කියලා තමයි කියන්නේ. එතකොට මෙතන රජියෝ කියලා දීලා තියෙනවා. එතකොට දුවල පුතාලා මොන වගේ ප්‍රශ්නයක්ද අහන්නේ කියන එක මෙතන දැනගන්න ඕන. රජියෝ කියලා දීලා තියෙනවා. එතකොට මොකද්ද මෙතන අහන්නේ කියන එක දුවල පුතාලට කියන්න පුළුවන් වෙන්න. රජියෝ කියලා කියන්නේ එතකොට මේක රේඩිය එක කියන එක. අපි ඊළඟ එක බැලුවොත් එහෙම ඊළඟ ප්‍රශ්නේ මෙතන දුවල පුතාලට මොකද්ද කියන එක මෙතනින් බලලා ලියන්න පුළුවන්. මොකක්ද අහන්නේ කියන එක. මේ අවස්ථාවේදී හයි කියලා කියනවා. හයි කියලා කියන්න නම් එතකොට මෙයා අහන්නත් ඕනේ මේ කොටස. එහෙනම් මේක මේ ෂින් කියලා කියන්නේ නම. ෂින් කියලා කියන්නේ නම. එතකොට මෙතන මොකද්ද ප්‍රශ්නේ අහන්නේ කියන එක දුවල පුතාලට තේරෙන්න ඕන. මොකද හයි කියලා කියන්න ඕන. ඔව් කියලා කියන්න නම් එයා ප්‍රශ්නේ අහන්න ඕන කොහොමද කියන එක දුවල පුතාලා සිංහලෙන් වුණත් එහෙමයි. ඔව් මම කියලා කියන්න නම් එතකොට මොකද්ද ප්‍රශ්නේ අහන්නේ කියන එක හොඳට තේරුම් ගන්න. ඊළඟට ඔයක බැලුවොත් එහෙම වතාෂිනෝ සෙන්සේවා සතෝ සෙන්සේ දෙස්.
මගේ ගුරුතුමා සතෝ ගුරුතුමා කියන එක එතකොට අපි මේ අවස්ථාවේදී ප්‍රශ්න අහනකොට මේකෙදි දූල පුතාලා හොඳට මතක තියාගන්න මේ උත්තරේ අපි මේ අවස්ථාවේදී උත්තරේට හයි කියලා එනෝනම් තමයි අපි රිපීට් කරන්නේ. ඒක හොඳට මතක තියාගන්න. මම ඇහුවොත් මේ දූල පුතාලා ජපන් ඉගෙන ගන්නවද කියලා. හයි. මම ජපන් ඉගෙන ගන්න. ඔව් මම ජපන් ඉගෙන ගන්නවා කියන්න නම් මම ජපන් දූල පුතාලා ජපන් ඉගෙන ගන්නවද කියලා ප්‍රශ්නේ අහන්න ඕන. එතකොට රිපීට් කරන්න නම් හයි කියන එක අනිවාර්යෙන් එන්න ඕන. ඒක හොඳට මතක තියාගන්න. ඒ කියන්නේ මෙතන උනත් එතකොට මෙතන හයි කියන එකක් තියුණොත් තමයි එතකොට හයි කියන එක එතකොට තියුණොත් හයි කියන එකක් එතකොට තියුණොත් විතරයි අපි රිපීට් කරනවා වෙන්නේ. ඒක හොඳට මතක තියාගන්න. හයි කියන එකක් එතකොට තියුණොත් විතරයි රිපීට් කරනවා කියන එක වෙන්නේ. ඒක හොඳට මතක තියාගන්න දූල පුතාලා. ඒක තමයි පොයින්ට් එක වෙන්නේ මේ අවස්ථාවේදී. හයි කියන එක හරි ඊයේ කියන එක හරි තියෙනවා නම් විතරයි ඒක වෙනස් රිපීට් කරනවා වෙන්නේ. ඊළඟ එක අපි බැලුවොත් එහෙම වතාශිනෝ සෙන්සේයි වා සතෝ සෙන්සේයි දෙස්. එතකොට මගේ ගුරුවරයා සතෝ සෙන්සේයි කියලා දක්වලා තියෙනවා. එතකොට දූල පුතාලා මොකද්ද ප්‍රශ්නේ අහන්නේ කියන එක කලින් අපි කතා කරලා තියෙනවා. ඒක නිසා මේක දැනගන්න ඕන අනිවාර්යෙන්. ඒක හොඳට මතක තියාගන්න. ඊයේ සතෝ සෙන්සේයි වා ඔතකොන සෙන්සේයි දේවා අරිමාසෙන් ඔන්නනු සෙන්සේයි දෙස් කියලා දක්වලා තියෙනවා. එතකොට සතෝ සෙන්සේයි වා කවුද කියන එක එතකොට කොහොමද ඒක කියන්නේ කියන එක දූල පුතාලා තේරුම් ගන්න. එතකොට ඒ ප්‍රශ්නේ අහන්නේ කොහොමද කියලා. නැහැ කියනකොට අනිවාර්යයෙන්ම ප්‍රශ්නේ මොකක්ද අහන්නේ කියන එක හොඳට මතක තියාගන්න. නැහැ මගේ ගුරුතුමා පිරිමි ගුරුවරයෙක් නෙවෙයි කියන එක එතකොට කියනෝ නම් එතකොට ප්‍රශ්නේ සිංහල වුණත් එහෙමයි. දූල පුතාලගේ ප්‍රශ්නේ ඇහුවාම යන්නේ කොහෙද ඇහුවාම මල්ලේ පොල් කියලා කියන්නේ නැහැ. ඒක නිසා ඒ ප්‍රශ්නෙට අහන විදියට එතකොට උත්තරේ දෙන්නේ එතකොට ඔව් කියලා කියනෝ නම් එතකොට ඔව් මෙහෙම කියනෝ නම් එතකොට ප්‍රශ්නේ අහලා තියෙන්නේ කොහොමද කියන එක තේරුම් ගන්න. අපි ඊළඟ එකක් බැලුවොත් එහෙම ජිෂෝ කියලා කියන්නේ ඩික්ෂනරිය. ඒක දූල පුතාලා දන්නේ නැත්නම් ලියා ගන්න එක. ජිෂෝ දෙස් මේක ඩික්ෂනරියක් කියන එක. ජිෂෝ කියලා කියන්නේ ඩික්ෂනරිය. ශබ්දකෝෂය කියන එක. ඒගෝ කියන එක අපි කලින් කතා කරලා තිනු ඉංග්‍රීසි කියන එක. අපි ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙනවා. ඒක නිසා මේ කොටස දූල පුතාලා ඒ කියන්නේ බැරි නම් කලින් ඒ පොත්වල බලන්න මේක පොත්තේ තියෙන කොටසක්. ඒක නිසා මේක අමාරු වෙන්න බෑ. දූල පුතාලා මෙතෙක් කල් ඉගෙන ගත්ත කොටසක්. මේක බැරුව අපිට ඉස්සරහට යන්න බෑ ඇත්තට. මේක නිසා ඒක හොඳින් ආපහු අධ්‍යයනය කරලා බලන්න පොතේ තියෙන කොටසක් ඒක. මේක අපි බැලුවොත් එහෙම මේකේ තියෙන්නේ තොමෝදාචිනි කිකිමෂෝ. තොමෝදාචි කියලා කියන්නේ යාළුවා කියන එක. එතකොට තොමෝදාචි කියන්නේ යාළුවා. කිකිමෂෝ කියලා කියන්නේ අහමු කියන එක. යාළුවගෙන් එතකොට අහමු කියන එක තමයි තියෙන්නේ තොමෝදාචිනි කිකිමෂෝ කියලා. තොමෝදාචිනි කිකිමෂෝ කියලා කියන්නේ යාළුවගෙන් අහමු කියන එක. අනතවා දොනත දෙස්කා දොනත කියලා කියන්නේ කවුද කියන එක. එතකොට දරේ කියන එක එතකොට දොනත කියලා කියන්නේ ඒ අවස්ථා දෙකම කියනවා. එතකොට දොනත කියන එක මෙතන
තරුවක් දාලා තිබුණට මුකුත් ලියලා නැහැ. අපි මේ අවස්ථාවේදී එතකොට දොනත කියන එක දරේ කියනකොට වඩා polite දොනත කියන එක. එතකොට ඒ දොනත දෙස්කා කියන එක ටිකක් polite දරේ කියනකට වඩා අනතව දරේ දෙස්කා කියනකට වඩා දෙකම එකයි. එතකොට නමුත් polite වෙනවා දොනත කියන එක. අනතම ගක්සේ දෙස්කා අනතම සෙන්සි අනතන සෙන්සීව දරි දෙස්කා ඔතකොන සෙන්සී දෙස්කා. එතකොට මේ ටික අපි කතා කරලා තියෙන හින්දා අපි ඒක ඉක්මනට ගියේ. ඊළඟ එක බැලුවොත් එහෙම සොරේව නන් දෙස්කා නන් දෙස්කා කියන එක අපි කතා කරලා තියෙන්නේ. සොරේවා සොරෙමෝ මෙතන උත්තරේ දෙන එක තමයි මෙතනට එන්නේ. සොරෙමෝ දෙස්කා කියලා අහන්නේ. කොරේවා මොකක් හරි මෙතන කියනවා. එතකොට නැහැ කියලා හරි ඔව් කියන හරි අහන්නේ. එතකොට අපි හිතුවොත් එහෙම නෝතු දෙස්කා කියලා එහෙම කියෝකෂෝ දෙස්කා කියලා රාජ්‍යෝ දෙස්කා කියලා එහෙම අහන්න පුළුවන්. කොරේවා නන්නෝ කියෝකෂෝ දෙස්කා. එතකොට මේක දූල පුතාලට එතකොට උත්තරයක් ලියන්න පුළුවන්. මේක ලිව්වට අහන්න කට්ටිය නැති හින්දා අපි පන්තියේ එතකොට එහෙම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒක නිසා උනාන් දෙස්කා කියලා කියන්නේ මොකක්ද කියන එක. එතකොට ඒක දූල පුතාලා ඒ ටික ලියලා බලන්න. කොරේවා නන් දෙස් නන්නෝ කියෝකෂෝ දෙස්කා මේක මොන කියෝකෂෝ එකක්ද කියලා කියන්නේ මොන විෂය සම්බන්ධ පොතක්ද කියන එක. එතකොට අරේව නන් දෙස්කා කියලා කියන්නේ අරක මොකක්ද කියන එක. අරේව දරිනෝ මොකක් හරි එහෙම අරෙමෝ කියලා දක්වලා තියෙන. එතකොට ඒවට එන්නේ මොනවද කියන එක දූල පුතාලට දැනුම තියෙන්න ඕන ඒ කොටස ගැන අනිවාර්යයෙන්ම. අපි ඊළඟ එක බැලුවොත් එහෙම හනසිනසයි කියලා කියන්නේ මේ කතා කරන්න කියලා කියන්නේ. එතකොට හනසිනසයි හජිමෙ මස්තේ කියලා කියන්නේ පළවෙනි පාරට අපි කවුරු හරි හම්බුනහම අපි කියන්නේ හජිමෙ මස්තේ කියලා. හජිමෙ මස්තේ වතාශිවා මොකක් හරි දූල පුතාලේ නම. එතකොට මෙතන මොන ජාතිකයේද මලේසියා ජින්දෙස් කියලා එහෙම කියන්න පුළුවන්. එතකොට දෝසො යොරොෂිකු ඔනෙගයි ශිමස් කියලා කියන්නේ මේක අනිවාර්යෙන් දූල පුතාලා මේක පාඩම් කරගෙන තියෙන්න ඕන. මේක ඊටාම වැදගත්. කවුරු හරි මුලින්ම හම්බුනහම ඉන්ටර්විව් එකට ගිහිල්ලා කියනකොට අපිට කියන්න පුළුවන් හජිමි මාස්තේ වතාශි වතාරෝ දෙස්. අපිට කියන්න පුළුවන් නිහොන්ජින් දෙස්. වතාශි වා නිහොන්ජින් දෙස්. දෝසො යොරොෂිකු ඔනෙගයි ශිමස් කියලා. මේ ආකාරයට එතකොට මේක භාවිතා කරන විදිය දූල පුතාලා එකමත් අනිවාර්යයෙන්ම දැනගෙන තියෙන්න ඕන. අපි ඊළඟ කොටස බැලුවොත් එහෙම එතකොට ඊමාෂෝ කියලා තියෙන්නේ. එතකොට ඊමාෂෝ කියලා කියන්නේ එතකොට ඒක කියවන්න කියන එක. එතකොට සොරේවා නන් දෙස්කා ඕක මොකද්ද? සොරේවා නන් දෙස්කා මේක දූල පුතාලට මෙහෙම ඇදෙනවා කියන එක. එතකොට මෙතන තියෙන්නේ කොරේවා තොකී දෙස් කොරේවා තොකී දෙස්. දරෙනො තොකී දෙස්කා දා කියන එක මේක ඉහළට වෙලා තියෙන්නේ දරෙනො තොකී දෙස්කා. කා කියන එක ඇදෙනවා මේ අවස්ථාවේදී. වතාෂිනෝ තොකී දෙස් වතාෂිනෝ තොකී දෙස් කියලා දක්වලා තියෙනවා. ඒක ලොකුවට ඒ භාෂාව දූල පුතාලට සිංහලෙන් කතා කරන දූල පුතාලට තරම් ඒක ශබ්ද කිරීම තරම් ප්‍රශ්නයක් නෑ. ශබ්ද කිරීම ගැන ලොකුවට හිතන්න අවශ්‍ය නැහැ. ඒකෙදි මේ කොටස් මේක චයිනීස් වෙන්න පුළුවන් වෙන වියට්නාම කට්ටිය මැලේසියන් කට්ටියට ඒ අයට ශබ්ද කරන්න අමාරුයි ජපන් භාෂාව. ඒක හොඳට මතක තියාගන්න. චයිනීස් අයටත් බැහැ. වියට්නාම් තායිලන්ඩ් ඒ හැමෝටම පිලිපීන් වුණත් එහෙමයි. ඒ හැමෝටම ජපන් භාෂාව විතරම් හොඳින් ශබ්ද කරන්න බැහැ ඇත්තටම. ඒක නිසා සිංහල පුළුවන් අයට ඒක උපතින් ඒක හොඳින් ලැබිලා තියෙනවා. සිංහලයි කොරියන් භාෂාව අයට පුළුවන්. කොරියන් දන්න අයට පුළුවන් ජපන් භාෂාව හොඳින් ශබ්ද කරන්න. ඒ වගේම සිංහල අයට පුළුවන්. ඒක නිසා ඒක
නිසා දූල පුතාලට හොඳින් ජපන් භාෂාව කතා කරන්න පුළුවන්. අපි ඒ අන්තිමට තියුනේ ශබ්ද කරන විදිය හිතන්න අවශ්‍ය නැහැ ඇත්තටම. අපි ඒක නිසා පළවෙනි පාඩම මෙතනින් ඉවර කරා. එතකොට අපි දෙවෙනි පාඩම ඊළඟ දවසේ හිට කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට දෙවෙනි පාඩම අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අපි මේකේ තියෙන ග්‍රැමර්ත් අපි කතා කරලා තියෙන්නේ. ඒක නිසා අපි දෙවෙනි පාඩම හෙට කතා කරන්න බලාපොරොත්තු වෙනවා. දූල පුතාලට මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්. නැත්නම් අපි අදට පාඩම මෙතනින් අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා.